මාදෑවර මිතුරු මිතුරේ ඔබ සැමට ප්‍රීතිමත් සවස් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපට තවත් අවස්ථාවක් දී තිබෙනවා. ශුද්ධ වූ දවස දී තිබෙනවා. උන්වහන්සේ සමග සහභාගීකම් පවත්වන්නට, උන්වහන්සේ මේ විශ්වයේ මැවුම්කාරයන් හැටියට සිහි කරන්නට. අපි දන්නවා අපි සෑම සතියකම උන්වහන්සේ අපට දෙන්නා වූ මේ ශුද්ධ පණිවිඩ ඉගෙන ගනිමින් සිටිනවා. ඔබ දන්නවා අපි මේ කාර්තෝ පුරාම සබත් පාඩම තුලින් උන්වහන්සේ අපට දී තිබෙනා වූ සුවිශේෂිත වූ එළිදරව් කිරීමක් ද්විතීය කතාව පොතෙන් අපි ඉගෙන ගනිමින් සිටිනවා. ඔබ දන්නවා ද්විතීය කතාව පොත ගියුස්ගේ පොත හැටියට තමයි හඳුන්වනු ලබන්නේ. ඒක කොහොමද අවසාන කාලේ ජීවත් වෙන්නා ඔබටත් මටත් අදාළ වන්නේ කියන කාරණේ අපි තාමත් පැහැදිලිව ඉගෙන ගනිමින් සිටිනවා. අපි උන්වහන්සේ රිසුතවන්ත මෙවැනි පාඩම් උන්වහන්සේ අපට සූදානම් කර දීම ගැන මොකද එදා ඊශ්‍රායල් සෙනගට මතක් කර දෙන්න සිද්ධ වුණා මෝසෙස්ට. කානාන් දේශයට ඇතුල් වෙන්න පෙර ඔවුන්ට මතක් කර දෙන්න සිදු වුණා. ඔවුන්ව ගෙනාවා වූ ආකාරය මේ ගිවිසුම උන්වහන්සේගේ ගිවිසුම මතක් කර දෙන්න සිද්ධ වුණා. ඒ වගේම අද අපි ස්වර්ගීය කානාන් දේශේ කරා යන ගමනේදී උන්වහන්සේ අපට මතත් මේ ගිවිසුම සදාකාලික ගිවිසුමක් හැටියට ස්ථාපිත කර තිබෙනවා. ඒ නිසා අපි මේ කාරණේ අද දවසේදී ඉගෙන ගන්නට යනවා. කොහොමද මේ ගිවිසුම සදාකාලික ගිවිසුමක් වෙන්නේ? ඇයි ගිවිසුම අවශ්‍ය වුනේ? ගිවිසුමක් අවශ්‍ය වුනේ ඇයි කියන කාරණේ උන්වහන්සේගේ නැත්නම් උන්වහන්සේගේ පාර්ශවයෙන් උන්වහන්සේ කළ යුතු දේ කුමක්ද? මේ ගිවිසුමේ පැවැත්ම උදෙසා, මේ ගිවිසුමේ සඵලත්වය උදෙසා, ඒ වගේම තමයි අපි උන්වහන්සේගේ දරුවන් හැටියට මේ ගිවිසුමේ සඵලත්වය උදෙසා අප විසින් කළ යුතු දේ පිළිබඳව අපි ශුද්ධ ලේවිලෙන් තේරුම් ගන්නට ඕන. සියල්ල පැමිණෙන්නේ ඉහළින් උන්වහන්සේ අපට මේ සියල්ලට මඟ පෙන්වන්නේ. මෙය බොහෝ දෙනෙක් නොදන්නා නිසා තමයි මේ ගිවිසුමට අද බොහෝ දෙනෙක් අතුල් නොවී සිටින්නේ. මේ ගිවිසුමට අතුල් නොවුනොත් මතක තියාගන්නට ඕන අපට සදාතන ජීවනයේ උරුම කරගන්න හැකියාවක් නැහැ. ස්වර්ගීය කානාන් දේශේ උරුම කරගන්න හැකියාවක් නැහැ. එදා ඊශ්‍රායල් සෙනගට අහිමි වුණා. එදා ඊශ්‍රායල් සෙනග අහිමි කරගත්ත කානාන් දේශයයි මේ ගිවිසුමට අතුල් නොවන නිසා. ඒ නිසා ඔවුන් ඒ අකීකරු කමේ ආදර්ශය නොවන ගොස් විද්දෝ පාවුල් තමයි විදිහට කියන්නේ. උන්වහන්සේ අපට දී තිබෙනවා මේ ගිවිසුමට අතුල් වෙලා ස්වර්ගීය කානාන් දේශේ උරුම කරගන්න අපි අපේ උත්සාහය, අපේ ආශාව, අපේ ඕනෑකම උනන්දු කීකරුකම අප තුළින් උන්වහන්සේට පෙන්වන්නට අවශ්‍යයි. ඒ නිසා අපි දැන් අපේ ජීවිත බාර කරමු. උන්වහන්සේ සූදානම් අපිට උගන්වන්නට අහසත් පොළොවත් මා පාලනය කරන්නව සබදවසේ ස්වාමී වහන්සේ මෞංකාර දේපියරණී වහන්සේගේ නාමයට ගෞරවත් මහිමත් ප්‍රසාදත් වේවා. චිතෝ පියාණන් දැන් වහන්සේගේ පාද පාවලට එළෝ වහන්සේගේ පාද පාවල අපේ ජීවිත තබනවා. පිළිගත වෙනවා, බාරගත වෙනවා පියාණන්. ඔබ වහන්සේගේ ශුද්ධ මඟ පෙන්වීම ඒ වගේම ශුද්ධාත්ම බලෙන් අප පූර්ණවත් කරලා පියාණන් වහන්සේ අපට දෙන්නා වූ මේ ශුද්ධ එල්දරව් කිරීම තේරුම් ගන්නට සුළු. ඔබට බලය ශක්තිය ප්‍රඥාව දෙන්න කිලිලෙමින් පියාණන් අප සියලු දෙනා ජීවිත මේ මොහොතේදී කතා කරනවා මාත් අසන්නව නරඹනවා සියලු දෙනාගේ ජීවිත බාර කරන්න කැප්ටන් යේසුස් වහන්සේගේ අශුද්ධ ප්‍රේමණීය වූ නාම සාමය. දැන් සහෝදර සහෝදරිය අපි මේ සතිය පුරාම ඉගෙන ගත්තේ සදාකාලික ගිවිසුම පිළිබඳව. මේක ඉතාම වැදගත් වෙනවා. මොකද අපි තේරුම් ගත යුතුයි අද සමහර අය කියනවා විශේෂයෙන් කිතුනුවන් කියනවා අපි ඉන්නේ අලුත් ගිවිසුමේ නැත්නම් නව ගිවිසුමේ. ඒ නිසා පරණ ගිවිසුමේ මේ ආබ්‍රහම් සමග කළා වූ ගිවිසුම අපිට අදාළ වෙන්නේ නැහැ. ගිවිසුමේ ලෑලි දෙක අපිට අදාළ වෙන්නේ නැහැ. එතකොට මේක අපි ඉන්නේ අනුග්‍රහය කාලේ. එතකොට අනුග්‍රහය කාලේ සිටින නිසා මේ ගිවිසුම අපිට අදාළ වෙන්නේ නැහැ කියන කාරණේ. ගොඩාක් වෙලාවට ඒ අය උගන්වමින් ඉගෙන ගනිමින් සහ මේ කර්ණ කොටගෙන අද මහා මුලාවකටපත් වෙලා තිබෙනවා. මොකද මම ඔබට පැහැදිලිව කිව්වා මේ ගිවිසුමට අතුල් වෙන්නේ නැතුව ඔබටත් මට සදාතන ජීවනය උරුම කරගන්න හැකියාවක් නැහැ. ඒක ස්ථිරයි. අද අපි ඒකට හේතුව ඇයි කියන කාරණේ අපි සිද්ධ ලෙවල තුලින් සොයන්නට යනවා. හොඳයි අපි යම් ප්‍රධාන බයිබල් පාඩයට මම කියවන්න කැමතියි ඔබට ප්‍රධාන බයිබල් පාඩය අපිට හම්බෙන උත්පත්ති පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ මම කියවන්න කැමතියි. පෙරලා කියමු උත්පත්ති පොතේ 17 වෙනි පරිච්ඡේදයේ
හත්වෙනි පදේ මෙන්න මේ ආකාරයෙන් කියනවා පද 17 අපි දන්නවා දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග කලාව ගිවිසුම එතකොට අපිට හම්බ වෙනවා 17 වෙනි පදේ පරිච්ඡේදය හම්බ වෙන්නේ ගිවිසුම අලුත් කිරීම. දැන් අපි දන්නවා තිබුණු දෙයක් තමයි අලුත් කරන්නේ. ඒ නිසා අපි මේ කාරණය ඉතාමත් පැහැදිලිව අපි තේරුම් ගන්නට යනවා. ඊට පෙර ප්‍රධාන බයිබල් පාඩේට අපි අවධානය යොමු කරමු. උත්පත්ති පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. මම කියවන්නේ 6 වෙනි පදේ ඉඳලා මම කියවනවා. මම නුඹ අතිශයින් බොහෝවෙන්ට සලස්වා නුඹගෙන් ජාතීන් පුදවන්නෙමි. රජවරුද නුඹේ නික්මෙන්නේය. නුඹටද නුඹේ පසුව නුඹේ වංශයටද දෙවියන් වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරේ ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාලික ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නේ. දැන් ආබ්‍රහම් ගැන කතා කරනවා. ආබ්‍රහම් ඊට පස්සේ ආබ්‍රහම්ගේ වංශය ගැන කතා කරනවා. ඊළඟට අපිට හම්බ වෙනවා ඒ වංශය සමග නුඹේ පසු වෙන වංශය අතරින් ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාලික ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නේ මේ. සුදු ලිවිල්ල ඉගෙන ගන්නකොට තමයි අපට තේරෙන්නේ ආබ්‍රහම් ගෙන් උන්වහන්සේ බොහෝ ජාතීන් පුදවන බව පැහැදිලි කරලා තියෙනවා. ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේ ජාතියක් කියලා තෝරගත්තා. හැබැයි ඊට පස්සේ උන්වහන්සේ කියනවා ආබ්‍රහම්ට කතා කරලා නුඹේ වංශයද අතරේ ඔවුන්ගේ පරම්පරාවේ සදාකාලික ගිවිසුමක් කොට මගේ ගිවිසුම පිහිටවන්නේ. දැන් අපි පැහැදිලිව දන්නවා අනාගත වාක්‍යයට අනුව ඊළඟට ශුද්ධ දී තිබෙන ආලෝකයට අනුව අපි ඉගෙන ගන්න තිබෙනවා. දැන් භෞතික ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේගේ සෙනග නොවේ. ඒක පැහැදිලිව කියන්නට ඕන. ඊශ්‍රායල් නාමයේ දරුවට ඒ අයට දුන්නා වූ ඒ කරුණාවේ කාලය, ඒ අයට දුන්නා වූ ප්‍රොබේෂන් පීරියඩ් එක අපි ඒවා සවිස්තරාත්මකව ඉගෙනගෙන තිබෙනවා. උන්ට අවස්ථා තුනක් දුන්නා වූ ආකාරය, උන්ට දුන්නා වූ අවස්ථාවන් පැහැරියාව ප්‍රතික්ෂේප කළා වූ ආකාරය, ශකයින ආලෝකය ප්‍රතික්ෂේප කළා වූ ආකාරය කරුණු කොටගෙන ඔවුන් විසින්ම ඔවුන්ට විනිශ්චය පවනුවා ගත්තා වූ ආකාරය. උන්වහන්සේගේ ලේ ඔවුන් පිටත් ඔවුන්ගේ දරුවන් පිටත් ඔවුන් පවනුවා ගත්තා වූ ආකාරය අපි සවිස්තරාත්මකව ලියා තිබෙනවා, ඉගෙනගෙන තිබෙනවා. හැබැයි දැන් මෙතන කියනවා ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයට. ඒ නිසා තමයි සුදු පෞල්තුමාට ගලාති පොතේ මේ වංශය කවුද කියන කාරණේ උන්වහන්සේට උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ඔහුට එල්දරව් කරන්න සිද්ධ වුණේ. ඒ නිසා අපි කියවලා බලමු මේ ගලාති පොතේ මොනවද මේ වංශය ගැන කතා කරන්නේ කියන කාරණේ. විශේෂයෙන් අද බොහෝ දෙනෙක් මයිකයි කිව්වේ මේ කාරණා නොදන්න නිසා තමයි ඒ අය සුද්ධ ලිවිල වරද්දාගෙන තිබෙන්නේ. අපි බලමු දැන් මෙතන මොකද්ද කියන්නේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද නුඹේ දෙවියන් වහන්සේ වල පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරේ ඔවුන්ගේ වංශයේ පරම්පරාව අතරෙහි සදාකාලික ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටවන්නේ. එතකොට මේක ඊශ්‍රායල් සෙනග නැත්නම් ආබ්‍රහම් එක්ක විතරක් නෙවෙයි. එදා ඊශ්‍රායල් සෙනග විතරක් එක්ක නෙවෙයි. ආබ්‍රහම්ගේ වංශය ඒ වංශය සමගත් පිහිටවලා ඒක සදාකාලික ගිවිසුමක් කොට. එහෙනම් අදටත් මේ ගිවිසුම වළංගුයි. මේක අපි තේරුම් ගන්න ඕන. අද දවසේදී සුවිශේෂිත කාරණා කීපයක් අපි ඉගෙන ගන්න යනවා. මම කියවන්න කැමති මේ කිව්වා වූ ආබ්‍රහම් එක්ක කතා කළා වූ කාරණේ සුදෝ පෞල් තමයි ලස්සනට ගලාති පොතේ 8 වෙනි පරිච්ඡේදය විස්තර කරනවා. තමයි 3 වෙනි පරිච්ඡේදය. ගලාති 3 වෙනි පරිච්ඡේදේ මම කියවන්නේ 16 වෙනි පදේ ඉඳලා. ඉතින් පොරොන්දු දෙන ලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත් බොහෝ දෙනෙකුට මෙන් වංශයන්ටයි නොකියා එක්කෙනෙකුට මෙන් නුඹේ වංශයටයි උන්වහන්සේ කියනසේක. ඒ වංශය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ඒ වංශය නම් ක්‍රිස්තුස් වහන්සේය. එතකොට මම ප්‍රකාශ කළා ඊශ්‍රායල් සෙනගට දුන්නා වූ කාල පරිච්ඡේදයේ ඔවුන්ට දුන්නා වූ පරිවාස කාලය ඔවුන් අහිමි කරගත්තා, ඔවුන් නිමා කරගත්තා, ඔවුන් උන්වහන්සේගේ විනිශ්චය ඔවුන් උරුම කරගත්ත ක්‍රිස්තුස් වර්ෂ 70 දී. දැන් එහෙමනම් හැබැයි මේක පිටුවේ සදාකාලික ගිවිසුමක් කොට. එතකොට මේ වංශය ක්‍රිස්තුස් වහන්සේ
හැටියට හඳුන්වනවා. ඊළඟට ඒ වංශයට උරුමකාරයෝ ආබ්‍රහම්ගේ උරුමකාරයෝ. මේ වංශයේ මේ ගිවිසුමට උරුමකාරයන් වෙන්නේ කවුද කියන කාරණේ ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 16 වෙනි පදයේ සිට මම මේ කාරණේ මීට පෙරත් කියා තිබෙනවා. සමායන 26 වෙනි පදයේ තමයි කියවන්න කැමති. මංසද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ගේ තුල අදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දැන් ඔබට පේනවා ඇති ඒ පුත්‍රකම ලබා ගන්නේ දේශයේ ජීවත් ඊශ්‍රායල් දේශයේ ජීවත් වර නිසාවත් ඊශ්‍රායල් දේශයේ ජීවත් වෙලා ඒ පුත්‍රකම ලබා ගන්නවත් නැත්නම් ඊශ්‍රායල් ජාතියට මුක්කු ගහලා ඒ පුත්‍රකම ලබා ගන්නටවත් දැන් උන්වහන්සේ අවසර දීලා නැහැ. එහෙනම් මොකද කරලා තියෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේ පැවිදි ගන්න අය තමයි දේව පුත්‍රයන් හැටියට දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැටියට සඳහන් කරලා තියෙනවා. මොකද අතන උන්වහන්සේ පැහැදිලිව ආබ්‍රහම්ට කියනවා 17 වෙනි පරිච්ඡේදය මොනවද කියන්නේ? මම නුඹේ වංශයත් එක්ක ගිවිසුම සදාකාලික ගිවිසුම. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ වංශීය බව ගලාති පොතේ පැහැදිලිව කතා කරනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන තමයි මොනවා වුණේද? ඔබටත් මටත් ඒ ආබ්‍රහම්ගේ වංශයට ආබ්‍රහම්ගේ පොරොන්දුවට ආබ්‍රහම්ගේ ගිවිසුම සමග බද්ධ වෙලා තිබෙනවා. මේ කාරණේ චිතෝ පවල් තුමාට ලස්සනට විස්තර කරනවා බලන්න. මම කියවන්න කැමති 27 වෙනි පදේ. අදහිල්ල කඩනකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය මංසද නුඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පෙළඹගත්තෝය. උන්වහන්සේ තුළට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේව පැළඳගත්තෝය. ඊට පස්සේ කියනවා නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා දැන් ජාතියක් නැහැ, දේශයක් නැහැ. දැන් ඉන්නේ එකම එක දෙයයි තිබෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේ, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේ, පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් නැත්තාහ. ඉදින් නොබලා ක්‍රිස්තුස් වහන්සේගේ නම් නොබලා ආබ්‍රහම්ගේ වංශයටද පොරොන්දුව ලෙස උරුමකාරයෝද වන්නෝවියා. මෙන්න සදාකාලික ගිවිසුමට උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන ඔබටත් මටත් අයිතිවාසිකම් කියන්නට ඒ අවසරය උන්වහන්සේ දී තිබෙනවා. ඒ නිසා මේක වර්ධවා තේරුම් ගන්නට මොකද සුද්ධ ලියවිල්ලට අපි ඉඩ දෙන්න ඕන. සුද්ධ ලියවිල්ල ලියා තිබෙන දේ තේරුම් කරලා දෙන්න. එහෙම නැතුව මිනිස්්‍ය අනුමාන මිනිස්්‍ය අර්ථකථන අපිට අවශ්‍ය නැති බව සුද්ධ ලියවිල්ල පැහැදිලිව සඳහන් කරනවා. මොකද සුද්ධ ලියවිල්ලේ බයිබල් පාඩ වංශය කවුද? ඒ වංශයට අපි ඔබත් මමත් කොහොමද ඇතුළත් වෙන්නේ? එහි උරුමය ලබා ගන්නේ කොහොමද? මේ සියල්ල සරලව ඊටම පැහැදිලිව උන්වහන්සේ අපිට එල්දරව් කර තිබුණා ශුද්ධෝ පවල් තුමා තුළින්. ඒ නිසා අද අපි විශේෂයෙන් සෙනගකටවත් නැත්නම් දේශයකටවත් මුක්කු ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන ඒ ආබ්‍රහම්ගේ පොරොන්දුවට ආබ්‍රහම්ගේ ඒ ගිවිසුමට ඔබත් මමත් විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ලේ කරනකොටගෙන අලුත් ගිවිසුමට එදා පැහැදිලිව මතක තියාවා ගන්න ඕන. ආබ්‍රහම් එක්ක කලේ තිබුණු දේ අලුත් කිරීමක් කරේ. ඒ නිසා ඒ දේම තමයි උන්වහන්සේ පැවුණාට පස්සේ උන්වහන්සේ අලුත් කරනු ලැබුවේ ඒ ගිවිසුම. ඒ නිසා අපි දැන් කල්පනා කරලා බලන්න ඕන ඇයි මිනිස්යාට මේ ගිවිසුමක් අවශ්‍ය වුනේ? මේක තමයි අද බොහෝ දෙනෙක් තේරුම් නොගන්න කාරණා. දැන් මොනවටද මේ ගිවිසුම් ගත වෙන්නේ? මිනිස්යත් එක්ක. දැන් අපිට පෙර ගිවිසුමක අවශ්‍යතාවය තිබුණේ නැහැ. මිනිස්යා පව් කරපු නිසා තමයි මොනවා වුනේද? මේ ගිවිසුමේ අවශ්‍යතාවය මිනිස්යාට දැනුනේ. එතකොට මේ ගිවිසුමට පාර්ශව දෙකක් ඉන්නවා. අපි දන්නවා එක පාර්ශවයක් තමයි මේ ලෝකේ අපි ගත්තොත් කොන්ට්‍රැක්ට් එකක් අසම් කරන්න ගියත් නැත්නම් යම් නීතිමය දෙපාර්ශවයක් අතර විශේෂයෙන් කොමක් හෝ අපි කියමු ව්‍යාපාරයක් පටන් ගන්න වෙන්න පුළුවන් වෙන ඕනෑම කාරණයකදී පාර්ශව දෙකක් ඉන්නවා. ඒ පාර්ශව දෙක විසින් කළ යුතු කාරණා තිබෙනවා. ඒ පළමු පාර්ශවයක් විසින් කළ යුතු වගකීම් කීපයක් තිබෙනවා. මේ ගිවිසුමේ සඵලත්වය සහ ගිවිසුමේ ප්‍රතිලාභ ලබා ගන්නට. ඒ වගේම අනිත් පාර්ශවයත් කළ යුතු යමක් තිබෙනවා. ඒ දෙක එකට මුහු වුණාම ඒ දෙක එකට ගැළපිලා යනකොට තමයි මොකද වෙන්නේ?
ඒ ගිවිසුමේ සඵලත්වය, ගිවිසුමේ වරප්‍රසාදය, ප්‍රතිලාභ, ආශිර්වාද භුක්ති විඳින්නේ. දැන් අපි පැහැදිලිව දන්නවා. දැන් මේ ගිවිසුම අවශ්‍ය වුණේ ඇයි? මනුෂ්‍යයා පව් කරපින්න. මනුෂ්‍යයා පව් කරන නිසා දෙවියන් වහන්සේගෙන් මනුෂ්‍යයාට වෙන් වෙන්න සිද්ධ වුණා. එතකොට මේ වෙන් වුණා වූ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ වෙතට යන්න හැකියාවක් තිබුණේ නැහැ. පාපේ නිසා පාපේ කුලිය ඌට මරණය හිමි වුණා. එතකොට මේ හේතුව නිසා පෞකාර මනුෂ්‍යයාට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ගිවිසුම මොනවා වෙනකන්ද? ගිවිසුම ස්ථාපිත කරනකම්. අපි දන්නවා ලෝකයේ මැවීමට පළමුවෙන් ක්‍රිස්තුස් වහන්සේ මේ ගැලවීමේ සලස්ම සාදලා තිබුණු බව පේත්‍රස් තුමා හරි ලස්සනට විස්තර කරනවා. මීට පෙර මම මේ බයිබල් පාඩය දුන්න ලෝකයේ මැවීමට පළමුවෙන් ක්‍රිස්තුස් වහන්සේ වෙන් කරලා තිබුණා. මේ ගිවිසුමේ එක පාර්ශවයක ඒ කොටස කරන පිණිසත් ඒ උන්වහන්සේ ගිවිසුමේ උන්වහන්සේගේ කොටස සම්පූර්ණ කරනවත් එක්කම කරන ඒ කිරීම ඇදහිල්ලෙන් විශ්වාස කරලා ඇදහිල්ලෙන් අදහලා උන්වහන්සේගේ දරුවෝ ඔවුන්ගේ කොටස ඔවුන් ඉෂ්ට කරාවි කියන කාරණේ උන්වහන්සේ කෙරේ පූර්ණ ඇදහිල්ලක් විශ්වාසයක් තිබුණා. ඒ දේ තමයි ආබ්‍රහම් ඉෂ්ට කළේ. උන්වහන්සේගේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරන බවට ඔහු ඇදහිව්වා. ඒ ඇදහිීම කරන කොටගෙන ඔහු ඒ දේ ඔහුගේ කොටස ඔහු ඉෂ්ට කළා. මේක හරි බැරෑරුම් සහ මේක ඉතාමත් පැහැදිලිව ඔබත් මමත් තෝරාගත යුතු නැත්නම් තේරුම් ගත යුතු සත්‍යතාවය. මේ ගිවිසුම අවශ්‍ය වුණා මනුෂ්‍යයා පව් කළාට පස්සේ. අපි දන්නවා උත්පත්ති පොතේම උන්වහන්සේ මේ ගිවිසුම ඉෂ්ට කරන බවට උන්වහන්සේ ආදම් සයවට පොරොන්දු වුණා. ඔබට මතකයි මාතා සහ ස්ත්‍රියට අතරේද අගේ වංශය සහ අගේ වංශය අතර සතුරුකම තබන්නේ ඔබට පේන්නේ ඇති මේ පින්තූරේ පව. එතකොට මේ මනුෂ්‍යයා පව් කළ දාම උන්වහන්සේ මේ ගිවිසුම ඔවුන්ට දෙන්න ලැබුවා. උන්වහන්සේගේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරන්ට යන බව ඔබවත් මාවත් පියන වහන්සේත් එක්ක නැවත සමාදාන කරන්ට උන්වහන්සේගේ මේක තමයි ගිවිසුම. ගිවිසුම ඇති කරගන්නේ ඇයි? ඇති කරගන්නට සිද්ධ වුණේ ඔබ නැවත වාරයක් පියන වහන්සේ වෙත යොමු කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ ඒ සදා මැදිහත් වුණා. හැබැයි උන්වහන්සේගේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරනවත් එක්කම ඒ කෙරේ පූර්ණ ලෙස අදහමින් ඔබ මොනවද කරන්න ඕනේ? ඔබේ කොටස ඉෂ්ට කරන්න ඕනේ. මෙන්න මේක මේ ඔබේ කොටස මගේ කොටස ඉෂ්ට කරන්න ගියාම තමයි ගොඩක් දෙනෙක් පැකිලෙන්නේ. ගොඩක් දෙනෙක් කොදුරන්නේ. ගොඩක් දෙනෙක් මැසිවිලි කියන්නේ. දන්නේ නැහැ මොන හේතුවකට. මං හිතන්නේ මේ ගිවිසුමේ ප්‍රතිලාභ ගිවිසුමේ ආශිර්වාද ඒ අය නොදන්න නිසා, ඒ අය තේරුම් නොගෙන සිටින නිසා ඊටම කනගාටුදායක තත්ත්වයක් අද ඔබත් මමත් දකින්නේ ක්‍රිස්තියානිය තුළ. ඒ නිසා අද දවසේදී අපි මේ පාඩම තුළ ඉගෙන ගනිමු. උන්වහන්සේ අපට කතා කරනවා මේ ශුද්ධ වූ පණිවිඩය. අද අපි ඉගෙන ගන්න යනවා ගිවිසුමේ පදනම මොකක්ද කියන කාරණා. ගිවිසුමේ ජනතාව, ගිවිසුම් පොත, ගිවිසුමට ඇති කැපවීම, ගිවිසුමේ චිත්ත රූප මේ කාරණා අපි අද දවසේදී සාකච්ඡා කරන්නට යනවා. පළමුව අපි යමු අපේ ප්‍රධානතම ඒ පළවෙනි කොටසට. මොකද්ද පළවෙනි කොටස? ගිවිසුමේ පදනම. ගිවිසුමේ පදනම මොකද්ද? ගිවිසුම පදනම් වෙලා තිබෙන්නේ. ගිවිසුමේ සඵලත්වය, ගිවිසුමේ ආශිර්වාද, ගිවිසුමේ ප්‍රතිලාභ මේ සියල්ල රඳා තිබෙන්නේ මොනවා මතද? කාරණා තුනක් මත. ඕනෑම ගිවිසුමකට ඕනෑම ගිවිසුම මනුෂ්‍ය අතර ඇති කරගන්න ගිවිසුම් වල පවා මේ කාරණා තුන පොදුයි. නැත්තම් පොදු කාරණා තුන. දෙවියන් වහන්සේ මනුෂ්‍යත් අතර ඇති වුණා වූ ගිවිසුම තුළ මේ ප්‍රධාන කාරණා තුන ඊටාම වැදගත් කාරණා තුනක්. ගිවිසුමේ සඵලත්වයට, ගිවිසුමේ ප්‍රතිලාභ ලබා ගන්නට, ගිවිසුමේ ආශිර්වාද උරුම කර ගන්නට, ගිවිසුමේ පැවැත්ම උදෙසා විශේෂයෙන් මේ කාරණා තුන වැදගත් කාරණා තුනක් හැටියට දේව වචනේ අපිට හම්බ වෙනවා. පළවෙනි කාරණය තමයි කරුණාව. උන්වහන්සේ ඔබටත් මට දී තිබෙනා වූ දැක්වුවා වූ ඒ කරුණාව. එහෙම නොවුණා නම් අද ඔබත් මමත්
සදාකල විනාශයට යොමු වුණා ඔය එහෙම නේද? උන්වහන්සේගේ කරුණාව නිසා තමයි උන්වහන්සේ ඉදිරිපත් වුනේ. මිනිස්යා සමග ගිවිසුම් ගත වෙන්න. උන්වහන්සේට මොන ප්‍රතිලාභයක්ද? කල්පනා කරලා බලන්න. මනුෂ්‍යත් එක්ක මිනිස්යා උන්වහන්සේගේ ස්වරූපයෙන් මවලා උන්වහන්සේගේ සමානත්වයට මවලා මිනිස්යාට මේ පෘථිවිය ජීවත් වෙන්න උන්වහන්සේ නිර්මාණය කරලා දීලා උන්වහන්සේ කළ යුතු හැම දෙයක්ම මිනිස්යා වෙනුවෙන් කරාට පස්සේ මිනිස්යා අකීකරු වෙනවා. මිනිස්යා දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරනවා. එතකොට මේ පව් කළාට පස්සේ උන්වහන්සේ ඔබත් මමත් උන්වහන්සේගේ ස්ථානයේ හිටියනම් මොනවද ඔබත් මමත් කල්පනා කරන්නේ? මේ මිනිස්යා මවලා මේ මිනිස්යාට මෙච්චර අලංකාර ලෝකයක් දීලා මේ මිනිස්යා මට අකීකර වුණා. පැත්තවත් කරලා බලයි. නමුත් උන්වහන්සේ අපට දක්වා වූ මේ මහත් වූ කරුණාව නිසා උන්වහන්සේ ඉදිරිපත් වුණා පෞකාර මනුෂ්‍යත් එක්ක ගිවිසුම් ගත වෙන්නට. ඒ ගිවිසුමේ උන්වහන්සේගේ කොටස ඉෂ්ට කරන්න උන්වහන්සේ පොරොන්දු වුණා. උන්වහන්සේ කොටස ඉෂ්ට කරන්න. එහෙම ඉෂ්ට කරන අතර උන්වහන්සේ ඔබටත් මටත් කියනවා මම ඔබ වෙනුවෙන් මේ පොරොන්දුව ඉෂ්ට කරනවා වගේ ඒ ගිවිසුමේ උන්වහන්සේගේ කොටස ඉෂ්ට කරනවා වගේ ඔබත් මොනවද කරන්නට ඔබේ කොටස ඉෂ්ට කරන්නට ඔබ එන්නට ඕන. මොකද්ද මගේ කොටස ඔබේ කොටස? බලන්න. මම ඔබට පැහැදිලිව ප්‍රකාශ කළා. උන්වහන්සේගේ කරුණාව නිසා මොකද වුනේ? අපිට ඒ ගැලවීම නැත්තම් ඒ ගිවිසුමට අතුල්ලන්ට වරප්‍රසාදේ නැත්තම් ඒ ආශිර්වාදය අපිට උරුමුණ උන්වහන්සේගේ කරුණ නැහැ. මොකද උන්වහන්සේ ඉදිරිපත් වුණේ මේ සදා. උන්වහන්සේ තමයි ඒ ගිවිසුම ස්ථිර කරගන්න ඉදිරිපත් වුණේ. එතකොට ඒ ඉදිරිපත් වෙනවත් එක්කම ඔබගලුත් මගලුත් උන්වහන්සේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි දන්නවා ගිවිසුම උන්වහන්සේ ස්ථාපිත කළාට ගිවිසුම උන්වහන්සේ ස්ථිර කළේ උන්වහන්සේගේ ලෙයින් මතකනේ. උන්වහන්සේ කියනවා මේක මා උදෙසා මගේ ලෙවින් පිහිටුවන අලුත් ගිවිසුමක්. එතකොට මේ ගිවිසුම උන්වහන්සේ ස්ථිර කරන තාක්කල් ඒක පොරොන්දුවක් හැටියට උන්වහන්සේ දී තිබුණා. ඒක පොරොන්දුවක් හැටියට දී තිබුණා. ඒ නිසා ඒ පොරොන්දුව කෙරෙහි ඇදහිීම ඔන්න එනවා පළවෙනි කාරණේ. ඇදහිීම උන්වහන්සේ කෙරෙහි පූර්ණ ලෙස අදහලා උන්වහන්සේගේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරන්ට යන බව පූර්ණ ලෙස අදහලා ඔබේ කොටස ඔබ ඉෂ්ට කරන්න ඕන. ඒක තමයි දා ආබ්‍රහම් කළේ. ආබ්‍රහම් කළේ පූර්ණ ලෙස උන්වහන්සේගේ කොටස ඉෂ්ට කරන්ට යන බව පූර්ණ ලෙස අදහලා ඔහු මොකද උනේ? ඔහු කීකරුව ඔහුගේ කොටස ඉෂ්ට කරන්න. ඔහු පෙළඹුණා. සහෝදර අපි මේ කාරණේ තේරුම් ගන්න ඕන. දේවචනේ කියනවා ආබ්‍රහම් ගැන කතා කරලා උත්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. ඔහු ස්වාමීන් වහන්සේ විශ්වාස කළේය. උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨ කොට ගණන් ගත්තේක පේනවද? ඔබට පේනවා ඇති. ආබ්‍රහම් මොනවද කළේ? මොකද ගිවිසුමේ සඵලත්වයට ඔබත් මමත් උන්වහන්සේ කළ යුතු කාරණා තිබෙනවා. මොකක්ද ඒ කාරණා? පළවෙනි කාරණය තමයි උන්වහන්සේගේ කරුණාව අපි තේරුම් ගන්න. උන්වහන්සේගේ අනුග්‍රහය අපි සුළු කරන්නට හොඳ නැහැ. සුදෝ පවල්තුමා කියනවා බොහෝ දෙනෙක් උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනා කරුණාව සහ අනුග්‍රහය සුළු කොට සිතලා උන්වහන්සේගේ පැමිණීමේ මේ මහත් වූ උදහසේ දවසට මනුෂ්‍යයන් ඍතුණුවන් උදහස රැස් කර ගන්නවායි කියන කාරණය. උන්වහන්සේ දැන් අපිට ඇත්තටම උන්වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ දැන් යනකොට ඒ දේ ඉෂ්ට කරලා ඉවරයි. උන්වහන්සේ අලුත් ගිවිසුම උන්වහන්සේගේ ලේන් පිහිටුවලා ඉවරයි. හැබැයි අපි ඒයින් පසුව ඉන්න එකක් ඇටියට අපි මොකද කරන්නේ? ඒක ඇදහිල්ලෙන් විශ්වාස කරනවා උන්වහන්සේ දේ කළායි කියන. ආබ්‍රහම් එන්ට තිබෙන දේ ගැන ඇදහිල්ලෙන් විශ්වාස කරලා කීකරු වුණා. තමන්ගේ පුත්‍රයාව පූජා කරන්නට තරම්. අන්න ක්‍රියාවෙන්නා ස්ථාන. අන්න ක්‍රියාවෙන්නා දෙකයි සුදෝ පවල්තුමා සුදෝ යාකෝබ්තුමා කියන්නේ මොනවද? ඇදහිල්ල ක්‍රියාව නැත ඇදහිල්ල මරිලාය කියන. එනිසා අපි මේ කාරණේ හරියට තේරුම් ගන්න ඕන. ගැලවීම ලැබෙන්නේ කොහොමද? ඇදහිල්ලෙන්ම පමණයි. ගැලවීම ලැබෙන්නේ ඇදහිල්ලෙන්ම පමණයි. උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ මේ ගිවිසුම උන්වහන්සේ පිහිට වූ තරණ වහන්සේ හැටියට මේ ගිවිසුම උන්වහන්සේ ඉෂ්ට කළ දැන් අපි අලුත් ගිවිසුමේ ඉන්න සෙනග හැටියට
අපි මේ ගිවිසුම උන්වහන්සේ ඉෂ්ට කළ බව අපි ඇස් දෙකෙන් දැක්කේ නැහැ. ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන නිසා, ශුද්ධ ලියවිල්ලේ සත්‍යතාවය නිසා අපි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන දේ ඇදහිල්ලෙන් යුක්තව මොකද කරන්නේ? අපි ඒ දේ විශ්වාස කරනවා, අදහනවා. උන්වහන්සේ ඔබත් මාත් වෙනින් ජීවිතේ පූජා කළායි කියන. එතකොට මේ දේ අපි ඇදහිල්ලෙන් පිළිගන්නකොට මොකද කරන්නේ? උන්වහන්සේ අපටත් මනත් ගැලවීමේ දොරටුව උන්වහන්සේ විවෘත කරනවා. ගැලවීම සදා ඒ දොරටුව ඔබටත් මටත් විවෘත කරනවා. හැබැයි ඒ දේව පුත්‍රකම නැත්තම් දේව පුරවැසිභාවය, ස්වර්ගීක පුරවැසිභාවය, නාගරිකත්වය ඔබට දුන්නට පස්සේ ඔබටත් මටත් තිබෙනවා යුතුයකමක් කරන්න. ඔබේ කොටස ඉෂ්ට කරන්න ඕන. මොකද්ද ඔබගේ කොටස, මගේ කොටස? ගිවිසුමේ නියමයන් අනුව ජීවත් වීම. ඒක හරිය ලස්සනට ඊශ්‍රායල් සෙනගට උන්වහන්සේ කානාන් දේශයට යන්නා වූ සෙනගට උන්වහන්සේ දුන්නා. උන්වහන්සේගේ බලවත් වූ බාහුවයෙන් ඉදා ඊශ්‍රායල් සෙනග වහල්කමේ දේශයෙන් අරගෙන ඇවිල්ලා සීනයි කන්ද පාමුට ඇවිල්ලා මොකද කරේ? ඔවුන්ට මේ ගිවිසුමේ ලෑලි දෙක ඔවුන්ට දෙන්න ලැබුවා. උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් ඉෂ්ට කළා. ඊට පස්සේ ඔවුන්ගෙන් කීකරුකම උන්වහන්සේ බලාපොරොත්තු වෙන නිසා මම විශ්වාස කරනවා මේ කාරණා තුන ඔබට අද දවසේදී පැහැදිලි වෙන්න ඇති කියලා. අපිට සුදුසුකමක් තිබුණ නැහැ මේ ගිවිසුමට ඇතුල් වෙන්න. නමුත් උන්වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේ අවස්ථාව අපිට දෙනු ලැබුවා. ඒක අපි තේරුම් ගන්නට ඕන. ඒක උන්වහන්සේ ඔබටත් මටත් නොමිලේ දී තිබෙන්නේ. මේ දී තිබෙන දේ දෙවෙනි කාරණය මොකද්ද? එදා ආබ්‍රහම් ඇදහිුවා වගේ සිදු හේබ්‍රේ පොතේ පැහැදිලිව 11 වෙනි පරිච්ඡේදයේ කියන ඔහු නොදුටු දේ ගැන ඔහු විශ්වාස කරලා උන්වහන්සේට කීකරු වුණා. උන්වහන්සේ කියපු දේ කළා. ගිවිසුමේ සඵලත්වය, ආශිර්වාද, ප්‍රතිලාභ සම්පූර්ණයෙන් ප්‍රදා තිබෙන්නේ කුමක් මතද? ඔබගේත් මගේත් කීකරුකම මත. කීකරුකම මත. ආබ්‍රහම් ලැබුවා අත්දැකීම එයයි. ඔබට පැහැදිලිව පේනවා. ඒ දේව පුත්‍ර ආබ්‍රහම් කර්ණ කොටගෙන දැන් ඔබත් මමත් මොනවද වෙලා තිබෙන්නේ? ආබ්‍රහම් සමග කලාව දෙවියන්වහන්සේ කලාව මේ මහත් වූ සදාකාලික ගිවිසුම කර්ණ කොටගෙන ආබ්‍රහම්ගේ වංශය සමග ඒ ගිවිසුම ඉදිරියට ගෙන යන බව සුද්ධ ලියවිලි සඳහන් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ පළඳගත්තා ඔබත් මමත් ඒ වංශයේ උරුමකාරයන් බව පැහැදිලිව සඳහන් කරනවා. එහෙමනම් මේ ගිවිසුම ඔබටත් මටත් අදාළ වන බව අමතක කරන්නට එපා. මොකද දැන් අපි ඒ ගිවිසුමේ අලුත් ගිවිසුමේ දරුවන් වෙලා තිබෙන්නේ. දැන් අපි යනවා ඊළඟ කොටසට. ඒ තමයි ගිවිසුමේ ජනතාව. ඔබ දන්නවා එදා ඊශ්‍රායල් සෙනගව තෝරගත්තේ ඔවුන්ගේ තිබුණු කිසි විශේෂත්වයක් නිසා නෙවෙයි. ද්විතීය කතා පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ මොනවද කියන්නේ? ඔවුන්ගේ දේශය හිමි කර ගැනීමට නුඹලා ඇතුල් වන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසාවත් නුඹේ සිතේ අවංකකම නිසාවත් නොවේ. නුඹේ දේව ස්වාමීන් වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නා දවන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසා. නුඹේ පියවරුන් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකෝබ්ටද ස්වාමීන් වහන්සේ දිවුල වචන ඉෂ්ට කරන පිණිසත්. අන්න ඊශ්‍රායල් සෙනගේ මේ හොඳ වටිනාකමක් ධර්මිෂ්ඨකමක් නිසා නෙවෙයි. උන්වහන්සේ දේ ඉෂ්ට කරන්න පෙළඹුණේ. උන්වහන්සේ ආබ්‍රහම්ට ඊසාක්ට යාකෝබ්ට උන්වහන්සේ දුන්නා වූ ඒ වචනය ඉෂ්ට කරන පිණිස. හැබැයි ඒ ඉෂ්ට කිරීම සිද්ධ වුණේ කීකරුකම මත. ඔබ දන්නවා. ඒ දේ ඉෂ්ට කරන බවට පොරොන්දු වෙලා ඊශ්‍රායල් සෙනගව කොහෙන්ද? මිශ්‍ර දේශයෙන් ගෙන ඇතුල් වුණේ, කානාන් දේශයට ඇතුල් වුණේ දෙන්නයි. කාලෙබ් සහ යෝෂුවා පමණයි. අනිත් සියලු දෙනාම කාන්තාරයේ මේ ගියා. පොරොන්දු උරුම කරගත්තද? නෑ. ඇයි? ගිවිසුම ඔවුන්ගේ කොටස ඔවුන් ඉෂ්ට නොකරපු නිසා. ඔවුන්ගේ කොටස ඉෂ්ට කරනකොට පින්දා. කාරණා තුනක් අමතක කරන්න එපා. උන්වහන්සේගේ කරුණාව, ඊළඟට අපි ඉගෙන ගත්තා කීකරුකම සහ ඇදහිීම. උන්වහන්සේ කරේ පූර්ණ ලෙස ඇදහිීම. එනිසා මේ කාරණා තුන ඔබගේ ජීවිතය තුළ, මගේ ජීවිතය තුළ සම්පූර්ණ වෙන්නට ඕන. මොනවා වෙන පිණිස? මේ ගිවිසුමේ ප්‍රතිලාභ ඔබත් මමත් උරුම කරගන්න පිණිස. දැන් අපට පේනවා ඇති විශේෂයෙන් අපි පැහැදිලිව දකින දෙයක් තමයි ඔහුගේ විශේෂයෙන් ආබ්‍රහම් උන්වහන්සේ ඔහුට දක්වා වූ කරුණාව, ඔහුගේ ඇදහිල්ල, ඔහුගේ ක්‍රියාව උන්වහන්සේ ඉදිරියේ තාම ප්‍රසන්න වුණා. කීකරුකම විශේෂයෙන්
දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වුණා. ප්‍රසන්න වුණා. ඒක අපි තේරුම් ගන්නට ඕන. දැන් අපි පැහැදිලිවම දකින දෙයක් තමයි ආබ්‍රහාම්ට ඊසාක්ට යාකෝබ්ට දුන්නා වූ පොරොන්දු ඉෂ්ට කරන්නට ඊශ්‍රාසනක උන්වහන්සේ තෝරගත්තා. ඒ විතරක් නෙවෙයි අද දවසෙත් උන්වහන්සේ ඔබවත් මාවත් තෝරගෙන තිබෙන්නේ මොකක් සඳහාද? මේ අලුත් ගිවිසුමට උන්වහන්සේගේ ලෙයින් උන්වහන්සේ පිහිටවලා උන්වහන්සේ ස්ථිර කළා. උන්වහන්සේගේ කොටස උන්වහන්සේ ඉෂ්ට කළා. දැන් උන්වහන්සේ කියනවා අපේ කොටස ඉෂ්ට කරන්න උන්වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා. කුමක්ද ඔබත් මගේ අපි දැන් අපේ කොටස කුමක්ද අපේ කොටස? උන්වහන්සේගේ ආඥාවන්ට අනුව ජීවත් වීම. දැන් මේ ආඥා මම විශේෂයෙන් ඉදිරියේදී දවසේ සිතුවිල්ල හැටියට මම ගේන්න විශේෂයෙන් ඒ කාරණේ මම ගේන්න බලාපොරොත්තු වෙනවා. අයි අද සාතන් මෙච්චර ආඥාවන්ට වෛර කරන්නේ. අයි ගොඩාක් ඉතුරුවන් මේ ආඥාවන් ගැන කතා කරද්දී අයි ගොඩාක් සැලෙන්නේ නැත්නම් ඒ ගැන පිළිකුල් ඇසකින් බලන්න උත්සාහ කරන්නේ ඇයි? මටත් තේරෙන්නේ නැහැ. අයි ඒ විදිහට කරන්න උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලා ආඥා 10 අමාරුද ඔබට? මොන ආඥාවද ඔබට අමාරු කියලා කියන්නේ? පළවෙනි ආඥාව මාහරන් දෙවරුන් තට ඇතුවදා සිටිනවා. උන්වහන්සේ ඊටමත් කාර්මික ආයාචනයක් ආදරණීය ආයාචනයක් ඔබට කරන්නේ. මම එකම දෙවියන් වහන්සේ හැටියට පිළි අරගෙන මා හැර වෙන දෙවිවරු තියාගන්නට එපා. උන්වහන්සේ හැර මට වෙන විශේෂයෙන් රූපවාහිනිය වෙන්න පුළුවන්, මගේ අනිකුත් ආශා කරන දේවල් වලට පුළුවන්. ඔබගේ පළමු ආශාව විය යුත්තේ අපේ ගලම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපේ එකම දෙවියන් වහන්සේ තමයි. ඔබටත් මටත් තියෙන්න පුළුවන් අනිත් දේවල් දෙවියෝ කරගන්න එපා කියලා ඉල්ලන්නේ. අමාරුද නෑ? අමාරු නෑ. දෙවෙනි පාඩම මොකද්ද? රූප හදන්න එපා. රූප වලට නමස්කාර කරන්න එපා. සේවය කරන්න එපා. අමාරුද නෑ? අපිට රූපයක් තියාගන්න නැත්නම් භෞතික රූපයක් ගන්න පුළුවන්. අපේ ජීවිතේ අනිකුත් බොහෝ රූප තිබෙනවා. ඒ වයින් ඈත් වෙලා ජීවත් වෙන්න කියලා කියන්නේ. තුන්වෙනි ආඥාව උන්වහන්සේගේ නාමයෙන් නිකෘණේ විවහාර කරන්න එපා. හතරවෙනි ආඥාව දීලා තියෙනවා උන්වහන්සේගේ මෞංකාරයන් දවසේදී ඒ මැවීම සිහිපත් කිරීම සඳහා උන්වහන්සේ ලැබුවා වූ ඒ අත්සන නැත්තම් ඒ දවස උන්වහන්සේ නිර්මාණය කළේ මෞංකාරයත් එක්ක කාලය ගත කරන්න. මේක තමයි ගොඩාක් අයට අපහසු වෙලා තිබෙන්නේ. මට තේරෙන්නේ නැහැ මොන හේතුවක්ද කියන්නේ. තමන්ගේ විශේෂයෙන් තමන් තුළ තිබෙනා වූ ආත්මාර්ථකාමී හැඟීම් දෙවියන් වහන්සේ වෙනුවෙන් කොහොමද අපේ දවසක් කැප කරන්නේ? දවසක් උන්වහන්සේ අසරණ යසායා 58 වෙනි පරිච්ඡේදයේ අර ලස්සනට කියනවා. ඒ දවසේදී මොනවද කළ යුත්තේ කියන කාරණා. ගොඩාක් අය ඉදී තියන් ඉන්නේ මේ යුදෙව්වරු පවත්තන සබත තමයි හරි සබත. නැත්තම් ඒ ක්‍රමවේදය තමයි හරි ක්‍රමවේදය කියලා නෑ. යුදෙව්වරු ආඥාවට අනුව යුදෙව්වරු ඒක රූපයක් කරගෙන ඒක බරක් කරගෙන ඒක මහා ශාපයක් කරගෙන ඉන්නේ ඔවුන්ගේ ජීවිතේ. නමුත් උන්වහන්සේ මේ ශුද්ධ සබත අපට දී තිබෙන්නේ ආශිර්වාදයක් ඇරියෙ. යසායා 58 වෙනි පරිච්ඡේදයේ පුරාම කියවලා බලන්න උන්වහන්සේ මොනවද ඔබගෙන මනුත් බලාපොරොත්තු. අසරණයන්ට පිහිටවීම, ගියක් දොරක් නැති අසරණට උදව් කිරීම, අසනීපෙන් ඉන්න බලන්ට කියලා එයට අපවස්ථාන කිරීම. මොකද දවස් සතියේ අනිත් දවස් 6ම අපි අපේගේ රාජකාරියනේ කරන්නේ. අපි ගොඩක් කාර්ය බහුල වෙලා. නමුත් උන්වහන්සේ ඔබට මට දවසක් දී තිබෙනවා. උන්වහන්සේ වෙනින් ඒ සේවාවන් වලට නිරත වෙන්න. ඒක අපි පැහැදිලිව දකිනවා. එතකොට ඒක අමාරුත් නෑ. දෙමාපියන්ට ගෞරව කිරීම, දෙමෝපියන්ව රැක බලා ගැනීම අමාරුද නෑ? මිනි මරන්න එපායි කියලා කියනවා. අමාරුද නෑ? කාමීච්ඡාචාරය කරන්න එපායි කියලා කියනවා. උන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණ කැපීමේ ආත්මෙන් ඉන්න කෙනාට ඒ පාපෙනුත් ඈතලා ඉන්න හොරකම් කරන්න එපායි කියනවා. බොරු කියන්න එපායි කියනවා. අන්වස්තු ආසා කරන්න එපායි කියලා කියනවා. මේවා අමාරු නෑ. මම ඒකයි ඔබට මොන ආඥාවද අමාරු? ඔබට යම් ආඥාවක් අමාරු නම් මේ කියන්නේ ඔබට ඔබේ තෘෂ්ණාවන් මට මගේ තෘෂ්ණාවන් පාලනය කරගන්න බෑ කියන එකයි කියන්නේ. එනිසා මේ මහත් වූ මුලාවට සාතන් විසින් ගෙනලා තිබෙනවා මේ ගිවිසුමට කීකරුකම ගැන වැරදි විදිහට හිතන්න. උන්වහන්සේ ඔබට මගට තමාරු දෙයක් ඉල්ලන්නේ. උන්වහන්සේ කියනවා මට ප්‍රේම කරනවා නම්
මට ඇත්තටම ආදරේ නම් මොකද කරන්නේ? අපි අපේ දෙමාපියන්ට තියෙන ආදරය නිසා අපි බොහෝ දේවල් වලින් වැළකීලා ඉන්නවා. ඒක අපිට බරක්ද නැහැ. අපි එයාට දක්වන ආදරය නිසා අපි හැමතිස්සෙම හොයන්නේ උන්වහන්සේ අපේ දෙමාපියන්ව සතුටින් තියන්න. එයා අපි කරන දේ දැකලා එයාගේ කීකරු අවවාද අනුශාසනාවලට ජීවත් වෙනවා දැකලා එයා පුදුමාකාර ආත්ම තෘප්තියක් ලබනවා. ඒක අමතක කරන්න එපා. එනිසා ඔබගෙනුත් ඔබටත් මටත් ඒ සදාතන ජීවනයේ දී තිබෙනවා කුමක් කරන ඇදහිල්ල කරනකොටගෙන දී තිබෙනවා. හැබැයි ඊට පස්සේ උන්වහන්සේ ඔබෙන් මගෙනුත් කීකරුකමේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කරුණාව නිසා අපිට මේ දේ කිව්සම දී තිබෙනවා. ඒක කැඩුවත් යෝහන් තුමා ලස්සනට කියනවා අපේ ධර්මිෂ්ඨ උතරන් වහන්සේ ඉන්නවා විශ්වාසවන්තව ඉන්නවා. නැවත කිව්සම අලුත් කරලා ඔබටත් මටත් දෙන්න පිණිස. කිව්ස්මේ පොත අපි දකිනවා. මොකක්ද ද්විතීය කතාව පොත. දී තිබෙනවා බලන්න. ද්විතීය කතාව පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ කියනවා උන්වහන්සේ නුඹලාට පවත්වන්නට අනකල තමන් වහන්සේගේ කිව්සම වන ආඥා 10 නුඹලාට දන්වා දී ඒවා ගල්ලෑලි දෙක ලියුසේක. එතකොට පරණ ගිවිසුමේදී උන්වහන්සේ ගල්ලෑලි දෙක ලියලා දුන්නා. කොහොමද උන්වහන්සේගේ ගිවිසුම? මොනේකනේ කිව්වේ? උන්වහන්සේගේ කොටස මේ ගිවිසුමේ කාරණා තුන. අමතක කරන්න එපා ඒ කාරණා තුන. ඒ කාරණා තුන අපි දැන් සාකච්ඡා කරා. උන්වහන්සේගේ අනුග්‍රහය කරනකොටගෙන උන්වහන්සේ ඔබටත් මනත් මේ ගිවිසුමේ පංගුකාරයන් වෙන්න අවස්ථාව දී තිබෙනවා. එදා ඉස්රායල් වලට ඒ අයගේ හොඳක් වටිනාකමක් සුද්ධ භාවයක් නිසා නෙවෙයි. ඒක ආබ්‍රහම්ට ඊසාක්ට යාකෝබ්ට කළාව පොරොන්දුවත් එක්ක ඒ අයව උන්වහන්සේ තෝරගත්තා. පළමු අනුග්‍රහය කරනකොටගෙන ඔබටත් මටත් ඒ අවස්ථාව ලැබුණා. ඒක අමතක කරන්න එපා. ඊට පස්සේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ කෙරෙහි පූර්ණ ඇදහිල්ලෙන් යුක්තව. දෙවෙනි කාරණය තුන්වෙනි එක තමයි කීකරුකම. බලන්න එදා ඉස්රායල් සරන්ට සෙනගට ගල්ලෑලි දෙක දීලා ඒ ගිවිසුම ඔවුන්ට දෙන ලැබුවා මොනවා කරන්නද? කීකරුව ජීවත් වෙන පිණිස. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒකයි මං කිව්වේ ගිවිසුමේ කොටස් දෙකක් තිබෙනවා. පළවෙනි කොටස තමයි කොහොමද? දස ආඥාවන්ට කීකරුව ජීවත් වෙන්න. දෙවෙනි කොටසේ ඒ මිනිස්යාගේ කොටස. ආඥා උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වීම යෝහන් 15 මතක හැටියට අලුගියසුමින් වහන්සේ පැහැදිලිව කතා කරලා කියනවා. මනුෂ්‍යයා කළ යුතු දේ උන්වහන්සේ පළමු ආදර්ශය දුන්නා. මම පියන් වහන්සේගේ ආඥා කොයි ආකාරද ආරක්ෂා කරේ ඒ ආකාරයෙන්. නුඹලා මට ප්‍රේම කරනවා නම් මොනවද කරන්නේ? මගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ කියන කාරණා. ආඥා බර නැහැ. අපේ සහෝදර සහෝදරි මේ වැරදි චිත්‍රය මේ මහත් වූ මේ චිත්‍රය වැරදි විදියට ඔබගේ මනසේ සාතන් කාවද්දලා තියෙන අමාරු නෑ. උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා බලවත් කරන්න යනවා. ඒ කාරණේ ඒ නිසා ඔබට පේනවා ඇති උන්වහන්සේගේ කොටස උන්වහන්සේ සම්පූර්ණ කරනවත් එක්කම දෙවියන් වහන්සේ කොටස උන්වහන්සේ සම්පූර්ණ කරනවා. මොකද ඒ සම්පූර්ණ කරේ? උන්වහන්සේ පොරොන්දුව දුන්නා. පොරොන්දුව ඉෂ්ට කළා. උන්වහන්සේගේ ජීවිතේ ජීලා නැවත වාරයක් ඔබවත් මාවත් පිරණවහන්සේත් එක්ක සමයි කරනවා කියන පොරොන්දු දුන්න. ඒ කෙරෙහි සම්පූර්ණ ඒක ලැබුණේ අපේ හොඳක් වටනකම නිසා නෙවෙයි. එහෙනම් ඒ වචනේ අපි දැන් කරගත්තා. අපේ හොඳක් වටනකම නිසා නෙවෙයි. උන්වහන්සේගේ කරුණාව නිසාමයි අපිට ලැබුණේ. ඒ දේ අදහමින් කීකරුකමේ ජීවිතයට ඇතුල් වීමයි උන්වහන්සේ ඔබට මගර බලාපොරොත්තු වෙන්නේ. ඔබට පේනවා ඇති. අයි මොසිස්ට මේ ගිවිසුම නැවත මතක් කර දෙන්න සිද්ධ වුණා. උන්ට අමතක වෙලා වේගන ගිය නිසා විශේෂයෙන් ඔවුන් ඒ කානාන් දේශය උරුම කර ගන්නට ඉතිහාව අවස්ථාවේදී උන්වහන්සේට මොසිස්ට සිදු වුණා නැවත වාරයක් මේ ගිවිසුම ඔවුන්ට මතක් කර දෙන්න. මොකද ගිවිසුම කඩ කරලා ඔවුන්ගේ පියවරු විදෙව්වා අවුරුදු 40ක් තිස්සේ කාන්තාරේ. ඒ දේ නැවත නොවන පිණිස අලුත් පරම්පරාවට ඒ දේ නොවන පිණිස මෝසෙස් නැවත උන්ට මතක් කර දෙනවා. එනිසා මේ දේ ඔබත් මමත් අතර තිබෙනා වූ ඔබත් මමත් උන්වහන්සේත් එක්ක තියෙනා වූ මොකද්ද මේ බැඳීම මේ ගිවිසුම උන්වහන්සේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරලා අවසానයි. ඔබේ කොටස මගේ කොටස කොහොමද?
ගිවිසුමේ නීතියට අනුව නීති රීති වලට අනුව ජීවත් වීම. උන්වහන්සේ දසාඥා පනත අනුව ජීවත් වීම උන්වහන්සේ ඔබට මගෙත් බලාපොරොත්තු. ඒ නිසා තමයි ගිවිසුමට ඇති කැපවීම කොච්චරද කියන දේ අපි සොයන්නට ඕන. දීතිය කතා පොතේ 29 පරිච්ඡේද 19 වෙනි පදේ පැහැදිලිව තමන් මැව්වා වූ සියලු ජාතීන්ට වඩා කීර්තියෙන්ද නාමයෙන්ද ගෞරවයෙන්ද නුඹ උසස් කරන්නටත් නුඹේ දේව ස්වාමීන් වහන්සේ කීලස නුඹ උන්වහන්සේට ශුද්ධ වූ සෙනගක් කරන්නටත් අද නුඹට පොරොන්දු සේකයි කීවේ. උන්වහන්සේ සූදානම් මොනවා කරන්නද? ඔබට ඔබවත් මාවත් උන්වහන්සේට අසහාය වස්තුවක් හැටියට තියාගන්නට උන්වහන්සේ සූදානම්. මේ දේම තමයි එදා ඊශ්‍රායල් සනකට කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට දැඩි කැපවීමකින් යුක්තව මේ කාරණා තුන මොකක්ද? ඒ කාරණා තුන තමන්ට මේ දේ ලැබුණේ, තමන්ට පියාණන් වහන්සේත් එක්ක සමයගෙන්ට අවස්ථාව ලැබුණේ උන්වහන්සේගේ කරුණාව නිසා. ඒක අපි පළමු තේරුම් ගන්න ඕන. උන්වහන්සේ ඒ ගිවිසුමේ උන්වහන්සේගේ කොටද ඉෂ්ට කරපු බව අපි අදහන්නට ඕන. මෙන්න දෙවෙනි කාරණේ. ඊළඟට ඒ අදහලා අපි උන්වහන්සේ බලාපොරොත්තු වෙන ශුද්ධ ජීවිතය ගත කරන්න ඕන. මේ කාරණා තුන අපේ ජීවිතය තුළ අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙන්නට ඕන. අනිවාර්යයෙන්ම. එනිසා අපි මේ ගිවිසුම රකින්න අපි කැප වෙන්න ඕනේ. දා ඊශ්‍රායල් සනගෝ ජාතියකට තෝරගත්ත මොනවාක්ද පිළිස? අන්‍යයන්ට මේ සුභාරංචි පණිවිඩය ගෙනෙන පිණිස. දේව දරුකම උන්වහන්සේ අපට දී තිබෙනවා. ගිවිසුමේ චිත්ත රූප අපි දන්නවා කාරණා දෙකක් තිබෙනවා. තමයි කරුණාව සහ ප්‍රේමය. උන්වහන්සේ අපට මට දී තිබෙනා දක්වා තිබෙනා කරුණාව සහ ප්‍රේමය. අමතක කරන්න එපා. උන්වහන්සේ ඒ කාලේ හිටියා වූ සෙනග ගිවිසුම්ගත වෙලා තිබුණු ක්‍රමවේදයම තමයි. ඒ ක්‍රමවේදම තමයි උන්වහන්සේ ඊශ්‍රායල් සෙනග සමග ඒ ගිවිසුම කරන්ට තෝරගත්තේ. දැන් එදා අපි මේක මේ ගිවිසුම සදාකාලික ගිවිසුම ගැන අපි සති 13ක් තිස්සේ සබත් පාඩමක ඉගෙන ගත්තා. ඔබට මතකයි. ඒ එක පාඩමකදී අපි ඉගෙන ගත්තා එදා කාලේ හිටියා වූ සෙනග කොයි විදිහටද දෙපාර්ශ්වයක් අතර ගිවිසුම් ගත වුණේ. ඒ ආකාරයෙන්මයි අපේ ස්වාමින් වහන්සේ මොකද කරේ? ඊශ්‍රායල් සෙනග සමග ඒ ගල්ලෑලි දෙක ඒ ගිවිසුම ලියලා දසාඥා පනත දීලා ඒ අයට උන්වහන්සේ උන්ට කරුණාව දැක්වී. ඒ නිසා අපි මතක තියාගනිමු උන්වහන්සේ විශේෂිත වූ කාරණයක් ඔබටත් මටත් අද දවසේදී දී තිබෙනවා. තමයි කොහොමද? උන්වහන්සේ ඔබටත් මටත් මේ ගිවිසුමට ඇතුල් වෙන්න ආරාධනා කරනවා. මොකද උන්වහන්සේ මේ ගිවිසුමේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරලා අවසానයි. දැන් ඔබටත් මටත් තියෙන්නේ කුමක්ද? උන්වහන්සේගේ කරුණාව නිසා ඔබටත් මටත් දුන්නා. ඔබත් සමග ඇති කරගත්තා වූ මාත් සමග ඇති කරගත්තා මේ ගිවිසුම. මතක තබා ගන්න මේක තමයි සදාකාලික සුභාරංචිය. මේ සුභාරංචිය සමා එදා ආදම් සහයවට දුන්නේ පව් කළාට පස්සේ. ඒ සදාකාලික ගිවිසුම සදාකාලික සුභාරංචිය තුල මේ සදාකාලික ගිවිසුම තිබුණා. ඒ අවස්ථාවේදී අපි දන්නවා නෝවා සමග ඊළඟට ආබ්‍රහම් සමග ආබ්‍රහම්ගේ පැවතෙන්නන් සමග උන්වහන්සේ නොයෙක් අවස්ථාවල මේ ගිවිසුම මතක් කර දෙමින් ආවා. ඇවිල්ලා උන්වහන්සේ ගිවිසුම ස්ථිර කරා. මිනිස්සෙක් හැටියට ඔවුන් අදහපු දේ උන්වහන්සේ ඉෂ්ට කළා. දැන් සහෝදර මේ කාරණේ අපි පැහැදිලිව ප්‍රිස්වාසගේ ලේ කරන කොටගෙන උන්වහන්සේගේ ජීවිතේ පූජා කරන කොටගෙන උන්වහන්සේ අලුත් ගිවිසුම පිටවලා දැන් ඒ උන්වහන්සේ කුරුසේ පූජාවෙන් පස්සේ ජීවත් වෙන්න ඔබටත් මට ආරාධනා කරනවා. මොනවා කරන්නද? අදහන්න එදා ආබ්‍රහම් නොදුරු දේ ගැන අදහලා ඔහුගේ ඇදහිීම ක්‍රියාවෙන් පෙන්වන්න කළා. දැන් අපි මොකද කරන්න ඕනේ? උන්වහන්සේගේ ඒ ගිවිසුම උන්වහන්සේ කොටස ස්ථීර කළා නැත්නම් සම්පූර්ණ කළා වූ ආකාරයේ ඇදහිල්ලෙන් බලලා උන්වහන්සේ අපට දී තිබෙනා මේ ගිවිසුමේ ලෑලි දෙකේ නැත්නම් ගිවිසුම් පෙට්ටියේ තිබෙනා මේ උන්වහන්සේගේ අනපනත් වලට අනුව ජීවත් වෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ කර්ණ කොටගෙන ඔබත් මමත් ආශිර්වාද ලබනවා. මතක තියාගන්න ගැලවීම උන්වහන්සේ කරේ උන්වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේගේ අනුග්‍රහය නිසා ඔබටත් මටත් ලැබෙන දෙයක්. ඒ අනුග්‍රහය ගැලවීම නැත්නම් කරුණාව කරේ අදහනකොට මොකද වෙන්නේ?
උන්වහන්සේ ඔබවත් මාවත් පවිත්‍ර කරලා ඒ ස්වර්ගීකයන් හැටියට බාර ගන්නවා. ඊට පස්සේ මොනවද කරන්න ඕනේ? උන්වහන්සේ ඔබට මගන කීකරුකමේ ජීවිතයට ඇතුල් වෙන්නට ආරාධනා කරනවා. කීකරුකම සහ අකීකරුකම මයින් මින්ම උන්වහන්සේගේ ඇගිල්ලෙන් දීලා දස ආඥා පාලන. ඒ නිසා අද දවසේ විශේෂයෙන් උන්වහන්සේ අපට විශේෂ දූ පණිවිඩයක් ඉගෙනනවා. ඒ තමයි උන්වහන්සේගේ ගිවිසුමට ඔබත් මමත් ඇතුල් වෙන්න ඕන කානාන් දේශය උරුම කර ගන්නට. එදා කානාන් දේශය අහිමි වුණා. ගිවිසුම කට කරපින්න. අදත් බොහෝ කිතුණුවන්ට බහුතර ක්‍රිස්තියානියට මේ කානාන් දේශය අහිමි කරගන්නට යනවා. අහිමි වෙන්නට යනවා. මොනවා නිසාද? මේ ගිවිසුමට ඇතුල් නොවන නිසා. ඒ නිසා ඔබ මා ඉගෙන ගත්තා මේ සුදු පණිවිඩය අන්‍යයන් සමග බෙදා ගනිමු. ඒ අයට මේ ගිවිසුමට ඇතුල් වෙන්නට කීකරුකමේ ආත්මීය යුක්ත උන්වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේගේ ඉදිරියේ පවකම ලබාගෙන ඔබ අදහන්නා උදේ ගිවිසුමට ඇතුල් වෙලා ගිවිසුම ක්‍රියාවෙන් කීකරුකම තුලින් අපි පෙන්වමු. සේකරන්ට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.